කතා කරන්න හදන්නේ මේ PID control එක ගැන. PID controlling ගැන. PID controlling වලට PLC එක involve වෙන්නේ නැහැ. මෙතන අපි කතා කරන program automation එක. program automation control එක involve වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්නේ. එතකොට මේ session එක මේ අද අපි කතා කරන හදන session එක parts දෙකක් තියෙනවා. අපි ලබන සතියේත් මේ session එකේම practical part එකක් කරනවා. අද අපි කතා කරනවා basically මේ PID processing වලදී එහෙම නැත්නම් PID tuning වලදී අපි දැනගත යුතු බේසික් දේවල් කීපයක්. එහෙමනම් අද දවසේ අපි බලාගෙන යන් මොනවද අපි මේ කතා කරන්න හදන දේවල්. එතකොට සාමාන්‍යයෙන් control algorithms ගැන අපි කතා කරනවා. control algorithms කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් control system එකක් පාවිච්චි කරනකොට මේ control system එකේ controlling එක වෙන ක්‍රම තුනක් තියෙනවා. ඒක අපි කියන controlling algorithms කියලා. අපි ඒකට කියනවා discrete controlling, on off controlling. මම හිතන්නේ මේ පහුගිය දවස්වලත් අපි බලාගෙන හිටියේ අපේ PLC එක පාවිච්චි කරලා අපි කරේ මේ වගේ discrete controlling, on off controlling. ඊට පස්සේ තවත් එක මෙතඩ් එකක් තියෙනවා සමහර වෙලාවට ඔයාලා මේක අහලා ඇති, දැකලා ඇති, පාවිච්චි කරලා ඇති. මේකට අපි කියව multi step controllers. multi step control එකකුත් මම තව චුට්ටක් ඉස්සරහට ගිහින් පෙන්නන්නම් පුංචි example එකක්. ඊළඟට මේ controlling වලදී අපි පාවිච්චි කරන තව එක මෙතඩ් එකක් තියෙනවා. ඒකට අපි කියනවා continuous controlling. එතකොට මෙන්න මේ controllers තුන එහෙම නැත්නම් මෙන්න මේ type එකේ controls තුනක් තමයි අපි සාමාන්‍යයෙන් industrial automation එහෙම නැත්නම් industrial control systems වලදී පාවිච්චි කරන්නේ. දැන් on off controlling ගත්තොත් මෙන්න මේ example එක බොහොම පැහැදිලිනේ. මේ example එකේ ඔයාලට පේනවා ඇති මම මේක පොඩ්ඩක් පැහැදිලිව පෙන්නන්න හදන්නේ මේ අපිට මේ ඉස්සරහට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඒක හරියට විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න. right මේ තියෙන්නේ on off controlling එකක්. ඒතර on off controlling කිය ඔයාලට බොහොම පැහැදිලිව පේනවා ඇති. මෙන්න මේ heater එක තමයි අපි on off කරන්න හදන්නේ. මෙන්න මෙතන තියෙන heater එක තමයි අපි on off කරන්න හදන්නේ. ඒතර මේ heater එක on off කරන අපේ ළඟ switch එකක් තියෙනවා. මේ switch එක control කරන්න තියෙනවා අපේ ළඟ temperature control එකක් එහෙම නැත්නම් control එකක්. මේ control එක සිග්නල් එකක් ගන්නවා කොහෙන්ද furnace එකකින්. ඒතර මෙන්න මේ සිස්ටම් එක ගැන ගත්තොත් ඔයාලට කොහොම පැහැදිලිව පේනවා ඇති. මේ control system එක අපි කතා කරන open loop control system එකක් නෙමෙයි closed loop control system එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම මේ oven එක ඇතුලේ තියෙන temperature එක monitor කරනවා කවුද? මෙන්න මේ thermocouple එක එහෙම නැත්නම් temperature sensor එක sense කරලා monitor කරලා මෙන්න මේ temperature sense control එකට ආපහු feedback signal එකක් විදිහට serve කරන supply කරනවා. එතකොට මේ තියෙන්නේ අපි කතා කරන on off controlling එකක්. ඒතකොට අපි basically කරන්නේ මෙන්න මේ temperature control එකේ set point එකක් set කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපේ temperature value එක අපිට මේ oven එකට heat කරන්න ඕන value එක යම් ප්‍රමාණයක්ද අපි ඒක set කරා. ඊට පස්සේ temperature control එක මෙන්න මේකේ monitor කරගත්තා actual value එක. ඊට පස්සේ කරන්නේ මෙයා switch එක on off කරනවා. අපිට මේ වැඩේ PLC වලින් කරන්න පුළුවන්. right එතකොට මෙන්න මෙතන සිද්ධ වෙන දේ පැහැදිලිව පේනවා ඇති. ඒක තමයි ඔයාලට පේනවා ඇති temperature එක අඩු level එකක ඉඳලා වැඩි වෙගෙන යනවා. ගිහිල්ලි වෙලා set point එක තියෙනවා. set point එකේදී පේනවා ඇති heater එක off වුණා. මෙතන heater එක on වෙලා තිබිච්ච තැන තමයි මේ heat මේක on වෙලා තිබ්බේ. heater එක off වුණා. heater එක off වුණාට පස්සේ ඒත් temperature increase එකක් තියෙනවා. මොකද ඔයාලට කොහොම පැහැදිලිව පේනද heater එකේ තියෙන material මේ materials වල properties නිසා මේ temperature එක තාමත් වැඩි වෙනවා. වැඩිලා එක්තරා දුරකට ගිහිල්ලා ආපහු සැරයක් පල්ලෙහාට ආවා. ඒක ආපහු සැරයක් උඩට යනවා. එතකොට මේ පේනවාද මේ හැම අවස්ථාවලදීම set point එක පහු වෙන හැම අවස්ථාවකම set point එකට achieve වෙන හැම අවස්ථාවකම control එකේ output එක on කරනවා එහෙම නැත්නම් off කරනවා. එතකොට අපි basically ගත්තොත් control එකේ output එක on off type output එකක්. මේ on off type එක output එක තමයි මේ තියෙන්නේ. ඒකත් එක්කම ඔයාලට පේනවා ඇති මේක set point එක උනාට temperature set point එක මෙහා උනාට ඔයාලට පේනවද actual temperature එක maintain වෙලා තියෙන්නේ band එක අපි කරන මේකට hysteresis band එකක්. මේකට අපි කියව hysteresis band එකක්. මෙතන තියෙනවා bandwidth එකක්. මේ bandwidth එක සමහරක් වෙලාවට අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන centrifugal අංශක 70ක නම් අපිට maintain කරන්න සිද්ධ වෙන්නේ සමහරක් වෙලාවට මේ bandwidth එක ගත්තොත් මේක centrifugal අංශක 75ක bandwidth එක. තව 5ක bandwidth එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ centrifugal 5ක bandwidth එකක් වෙන්න පුළුවන්. එතකොට high level එක low level එක වෙනස් වෙන්න පුළුවන්. මේක තමයි on off controlling කියලා කියන්නේ. මේක ඕන තරම් කරලා තියෙනවා, අලක් කරනවා. දැනටත් සමහරක් වෙලාවට සමහර applications වල valve pumps එතකොට අපි කතා කරන heaters මේ කතා කරන lights මේ ගොඩක් දේවල් අපි කරන්නේ මෙන්න මේ type එකේ on off controlling එකෙන් තමයි control කරන්න හදන්නේ. මේකට අපි කියව on off control කියලා. on off control පාවිච්චි කරන තැන් ගොඩක් තියෙනවා. මේක තව එක example එකක්. මම මේක වැඩිපුර example මේ explain නොකර ඉන්නම්. මේකත් ඒ වගේම
heat නැත්නම් steam chamber එකක සිද්ධ වෙන වැඩක්. ඒ කතා කරපු heat chamber එකේ නැත්නම් steam chamber එකේ සිද්ධ වෙන variation එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. දැන් multi step control එකකින් කියලා පෙන්නන multi step control එකකින් කරන්නේ ඇත්තටම සමහර වෙලාවට output එකක් හෝ කීපයක් output දෙකක් හෝ තුනක් එහෙම නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙලා තමයි මේ steps ටික control කරන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරේ එක on off එකයි දැන් එහෙම නෙමෙයි on off කීපයක් පාවිච්චි කරනවා. on off කීපයක් පාවිච්චි කරලා අපිට අවශ්‍ය load එක modulate කරන මේ වචනේ අහලා ඇති සමහරක් වෙලාවට modulate කරගන්න. ගොඩක් වෙලාවට valves වලට මේක පාවිච්චි කරනවා, heating වලට පාවිච්චි කරනවා. එතකොට අපි ගොඩක් වෙලාවට කරන්නේ වෙන මොකුත් නෙමෙයි. අපේ output එක වෙනුවට output කීපයක් අරගෙන මෙන්න මේ කතා කරන process එක control කරන අවශ්‍ය multiple controlling එකක් තමයි කරන්නේ. මේකට අපි කිව්වා multi step control එහෙම නැත්නම් multiple output controlling කියලා. මේකත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන method එකක්. continuous controlling. The continuous controlling කේදී අපි important points කීපයක් තියෙනවා. continuous controlling එකක් කියලා කියන්නේ එතෙන්දී අපි අර කියවගේ step controlling එකක් නෙමෙයි ඇත්තටම මේක continuously control කරන application එකක් තමයි තියෙන්නේ. එතකොට continuous control කරනකොට අපට important points කීපයක් තියෙනවා. ඒක තමයි how much correction should be made. එතකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මේ correction එක කරනවා නම් එහෙම නැත්නම් variation එක කරනවා නම් මේක මම අපෝසරයක් පෙන්නන්නම් වෙන විදිහක මෙන්න මේ correction එක කොහොමද වෙන්නේ ඊළඟ එක තමයි how long should the correction be applied මේ correction එක කොච්චර වෙලා apply කරන්න ඕනද ඊළඟ එක තමයි how fast should be the correction applied එතකොට මෙන්න මේ මෙතන points කීපයක් තියෙනවා එකක් තමයි සාමාන්‍යයෙන් අපි continuous controlling එකක් කරනකොට අපි දැනගත යුතු important points කීපයක් තියෙනවා. ඒක තමයි මේ controlling එකේ magnitude එක ඊළඟ එක තමයි controlling එකේ duration එක කොච්චර time duration එකක් ඇතුළේ මේක කරනවද ඒකත් එක්කම මෙන්න මේකේ rate of change of නැත්නම් speed එක. එතකොට continuous controlling එකක් කරනවා නම් මෙන්න මේ parameter තුන හරිම වැදගත්. එතකොට අපි continuous controlling එකේදී කරන්නේ මෙන්න මේ parameter තුන communicate මේ parameter තුන consider කරගෙන තමයි මේ වැඩේ කරගෙන යන්නේ. දැන් උදාහරණයක් විදිහට ගන්න. අපි උදාහරණයක් විදිහට ගමු. මෙන්න මෙහෙම එකක්. දැන් ඔයාලා දන්න දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි එකට example එකක් ගමු. example එකක් හොයාගන්න පුළුවන් මේකෙන්. right. මම දෙන්න ආවා. මේක බලන්නකො. දැන් මේක තමයි මගේ plant එක. මම මේ PID කියන එක වෙනුවට ලියන්නම් controller. මම මෙතන ලියුවා controller. මේක තමයි මගේ plant එක. එතකොට බොහොම simple feedback control system එකක් තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් දැන් අපි කතා කරන closed loop control system එකක් තමයි මේකේ පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ reference එක. ඊට පස්සේ මේ තියෙන්නේ output එක. plant එකේ output එක. එතකොට reference signal එක දුන්නා reference signal එක control එකට දුන්නා control එක plant එක control කරා plant එකේ output එක ආපහු control එකේ input එකක් විදිහට හම්බ වෙනවා මේකට අපි කියවා අපේ feedback එක. මේක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන closed loop control system එක. එතකොට මෙන්න මෙතන තියෙනවා error කියලා point එකක්. මොකද්ද මේ error කියලා කියන්නේ? සාමාන්‍යයෙන් error කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි error is equals to reference minus feedback. reference minus feedback කියන එක තමයි error කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි හිතමු මේක temperature control එකක් නම් temperature set point එක අපි හිතමු 150 degrees නම් actual temperature එක මේ පැත්තේ actual output එක actual temperature එක 75 degrees නම් වලට පෙන්නන actual එක තමයි feedback එක විදිහට එන්නේ. එතකොට මේකේ error එක එනවා 75 degrees 75 degrees. ඒ කියන්නේ අපි මේ සිස්ටම් එකේ හැටියට තව 75 degrees මෙන්න මේ කතා කරන plant එකේ temperature එක වැඩි කරන්න ඕන. දැනට තියෙන්නේ 75යි. තව 75ක් වැඩි කරන්න ඕන. ඕක අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. අපි හිතමු කොයි හරි වෙලාවක මේක 220ක් වුණොත් 220 minus 150 minus 220. ඒකට minus ප්‍රමාණයක් කියන්නේ මෙතනින් යම්කිසි temperature ප්‍රමාණයක් අඩු කරන්න ඕනේ set point එකේ maintain කරගන්න. එතකොට basically මේ අවස්ථාවේ අපිට වැදගත් වෙන්නේ මේ continuous controlling වල අපි කරන්න හදන්නේ මෙන්න මේ error එක 0 කරගන්න. error එක 0 කරගන්න එක තමයි අපේ idea එක. එතකොට error එක 0 කරගනින්දී අපිට ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න ටික තමයි අපි ඉස්සෙල්ලා discuss කරේ. අපි error එක 0 කරගනින්දී කොච්චර ප්‍රමාණයකින් මේක වෙනස් කරනවද?
කොහොමද මේක වෙනස් කරන්නේ? කොච්චර කාල සීමාවක් මේකට ගන්නවද? කොච්චර ස්පීඩ් එකකින් මේ වැඩේ කරනවද? මෙන්න මේ තුන තමයි අපි කතා කළ යුතු දේවල් තුන. එතකොට සාමාන්‍යයෙන් එර එක ගත්තට එර එක කම්පන්සේට් කරන විදි තුනක් තියෙනවා. මම මේක බොහොම බේසිකලි මේ තියරිටිකලි මේ ටික එක්ස්ප්ලেইন කරන්නම්. එක්ස්ප්ලেইন කරලා ඉවර වෙලා මම බොහොම පැහැදිලිව පෙන්නන්නම් මේ පැරාමීටර්ස් පාවිච්චි කරන්න පුළුවන් තැන් සහ මේකේ මම මීට එහා ගියපු ඩිස්කෂන් එකක් කරන්න ලෑස්ති වෙන්නේ. අපි බලමු මේ PID කන්ට්‍රෝලර් වල තියෙන ඕලින් ඒ කියන්නේ හැම පැත්තක්ම බලමු මුලින් ඉඳලා අගටම බලමු. මේක මැතමැටිකල් මොඩල් එක කිව්වොත් ඔයාලා මම අපි හැමෝම කන්ෆියුස් වෙන නිසා මම බොහොම සරල මෙතඩ් එකක් පාවිච්චි කරන්න හදන්නේ මේක හරියටම තේරුම් කරලා දෙන්න. රයිට්. එහෙමනම් බොහොම පැහැදිලි මේක තමයි අපේ මොඩල් එක. මේක තමයි අපි කතා කරන කන්ට්‍රෝල් එකේ කන්ට්‍රෝල් ලූප් එක. මේක අපි කියව ක්ලෝස් ලූප් කන්ට්‍රෝල් එක. එතකොට අපිට දැනට තියෙන චැලෙන්ජ් එක තමයි මෙන්න මේ කතා කරන එරර් එක 0 කරගනිද්දී එහෙනම් මේ කම්පන්සේෂන් එක කරද්දී අපි කොහොමද ප්ලාන්ට් එක හෝ කන්ට්‍රෝල් එක මෙන්න මේකට රියැක්ට් කරන්නේ? මෙන්න මේක හැටියට තමයි අපේ process එකේ output එක එහෙම නැත්නම් process එකේ efficiency එක එහෙම නැත්නම් plant එකේ efficiency එක එහෙම නැත්නම් accuracy එක decide වෙන්නේ තීරණය වෙන්නේ. එහෙමනම් අපි මේ control එකේදී බලන්නේ කොහොමද මෙන්න මේ error එක අපි දන්න control mode එකක තියාගන්න. right. දැන් උදාහරණයක් ගන්නකො දැන් මම එක example එකක් මේකට කිව්වා. ඒක තමයි temperature controlling. ඒතකොට temperature controlling කියලා කිව්වොත් අර මුලින්ම example එකට යන්න පුළුවන්. මේ පැත්තේ තියෙන heater එකක් වෙන්න පුළුවන්. එතකොට heater එකකින් අපි feedback එකක් ගත්ත thermocouple එකක්. thermocouple එකේ signal එක තමයි temperature control එකට දුන්නේ. temperature controlling වෙන්න පුළුවන්. අපි හිතමු pump controlling එකක් කියලා pump එකක flow maintain කරන්න ඕන. pump එකක water pump එකක output එකේ flow එහෙම නැත්නම් pressure accurate level එක maintain කරන්න ඕන. එහෙම වුණොත් මේ තියෙන පම්ප් එකේ අවුට්පුට් එක තියෙනවා අපි අවුට්පුට් එකේ ප්‍රෙෂර් එක මොනිටර් කරා ඒ ප්‍රෙෂර් එක තමයි ආපහු සිග්නල් එකක් විතර ගිහින් ඒතර අපේ සෙට් ප්‍රෙෂර් එකක් තියෙනවා අපි හිතමු අපි සිස්ටම් එකේ තියෙන බාර් 5ක මේන්ටේන් කරන්න ඕන ඩිස්චාර්ජ් ප්‍රෙෂර් එක එතකොට ඇක්චුවල් ප්‍රෙෂර් එක කීයද එතකොට මේ සිස්ටම් එක හදන්නේ අර ඩිෆරන්ස් එක මේන්ටේන් කරගන්න එහෙම නැත්නම් අපි කතා කරන කම්පන්සේෂන් එක කරන්න එහෙම නැත්නම් වැල්ව් එකක පොසිෂන් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි කතා කරන සමහර ලීනියර් මූවමන්ට් එක එහෙම නැත්නම් වෙන මූවමන්ට් එකක පොසිෂන් එක වෙන්න පුළුවන්. දැන් ඔයාලා කතා කරා සර්වෝ මෝටර්ස් ගැන, සර්වෝ ඩ්‍රයිව්ස් ගැන, නැත්නම් ස්ටෙපර් කන්ට්‍රෝලින් ගැන. මේ හැම තැනකදීම හරිම ඉම්පෝටන්ට් පැරාමීටර් ගොඩක් තියෙනවා. ඒක තමයි අපි කතා කරන අවුට්පුට් එකේ ස්පීඩ් එක වෙන්න පුළුවන්, ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්, ටෙම්පරේචර් වෙන්න පුළුවන්. මෙන්න මේ අපි කතා කරන ටෙම්පරේචර් ලෙවල් ටික මේන්ටේන් කරන්නේ කොහොමද අපි කියන ලෙවල් එකක. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේක තමයි ඉම්පෝටන්ට් පොයින්ට් එක අපි මැනේජ් කරන්න හදන්නේ මෙන්න මේ එරර් එක. එතකොට මේ එරර් එක මැනේජ් කරන්න මෙන්න මේ කන්ට්‍රෝල් එක අපි arrange කරගන්නවා. මම මේකේ තව එක්ස්ප්ලেইন එකක් කරනවා. දැන් අද මේ ටික පෙන්වන්නේ මට පෙන්විය යුතු දේවල් කීපයක් තියෙනවා අද මේ ටිකේ. මම මේ ටික පෙන්නලා අපි ඊළඟට full control එකක් ගමු මෙතෙන්ට. right. මේ තියෙන්නේ මගේ control එක. එහෙමනම් මම මේ කතා කරන්න හදන්නේ මෙන්න මේ වගේ process control එකක්. එහෙම නැත්නම් continuous control එකක්. මේ continuous control එක මේක තමයි control එක මම අර පෙන්නපු control එක තමයි මේ තියෙන්නේ මේ continuous control එක හැදිලා තියෙන්නේ මම මේක එහෙම ගන්නම් හැදිලා තියෙන්නේ මෙන්න මේ වගේ තවත් process loop තුනක් පාවිච්චි කරලා. එහෙම නැත්නම් අපි කතා කරන process තුනක් පාවිච්චි කරලා. මේක තමයි අපේ control එක මෙන්න තියෙන error එක මේ තියෙන අපි කතා කරන variable එක මේක තමයි set point එක මේ PV එක ගත්තේ මෙතන මේ variable එක ගත්තේ process variable එක ගත්තේ control output එකෙන් ඔයාලට පේනවා ඇති මේ error එක compensate කරන්න අපි පාවිච්චි කරලා තියෙනවා proportional control එකක් integral control එකක් සහ derivative control එකක්. එතකොට මෙන්න මේ තුනේ මේ කතා කරන P නැත්නම් process proportional I integral සහ D derivative කියන process තුනේ basic එක මම පෙන්නන්න. එතකොට proportional එකේදී අපි බලන්නේ මේක ඇත්තටම amplification factor එක. amplification factor එක මේ තියෙන්නේ. proportion P amplification factor එක. මම නිකන් example එකක් විදිහට ගත්තොත් මෙන්න මෙහෙම එකක්. අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තොත් අපි set කරපු temperature එක 150යි. set temperature එක 150යි. අපේ actual temperature එක 75 degrees මේ බලන මොහොතේ අපිට පේනවා 75 degrees difference එකක් තියෙනවා. error එක තියෙනවා 75 degrees. එතකොට මේ system එක මගේ system එක තව centigrade 75ක් වැඩි කරන්න ඕන.
මේ 75ක් අර 75ක් තව වැඩි කරන්නේ කොහොමද? ක්වික්ලි වැඩි කරනවද නැත්නම් සුමානයක් ගන්නවද මේ 75 වැඩි කරන්න? කොච්චර ටයිම් එකක් ගන්නවද මේ 75 වැඩි කරන්න? මෙන්න මේක ඩිසයිඩ් වෙන්නේ මෙන්න මේ ප්‍රොපෝෂනල් ගේන් එක අනුව. මේකට අපි කියනවා ප්‍රොපෝෂනල් ගේන් එක. එහෙම නැත්නම් ඇම්ප්ලිෆිකේෂන් ෆැක්ටර් එක. මේක ක්වික්ලි කරගෙන යනවද ඉක්මනට කරගෙන යනවද ස්ලෝලි කරගෙන යනවද එහෙම නැත්නම් කොච්චර කම්පන්සේට් කරන්න ඕනද කොච්චර වැලියු එකකින් මේක වැඩි කරන්න ඕනද අඩු කරන්න ඕනද මේක තීරණය කරන්නේ මෙන්න P. මෙයා තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ මේ කන්ට්‍රෝල් එකටම ඇඩ් කරලා තියෙනවා I ඉන්ටිග්‍රල් ප්‍රොසෙස් කන්ට්‍රෝල් එකක්. එහෙම නැත්නම් ඉන්ටිග්‍රල් පාර්ට් එකක්. ඉන්ටිග්‍රල් පාර්ට් එක තමයි ඇත්තටම අපි කතා කරන සිස්ටම් එකේ හිස්ටොරික් error accumulation එක maintain කරන. ඒ කියන්නේ historic value වලට මොකද කරන්න කියන එක තේරුම් කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගන්නකො අපි හිතමු කාලයක් තිස්සේ history එකේ value එකක් එකතු වෙලා තියෙනවා. මේක නිසා සමහරක් වෙලාවට system එකේ speed එක change වෙන speed එක වරදින්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ ටික manage කරන්නේ I එක. proportional I integral I. Derivative මේක මේක පැහැදිලිව පෙන්නන්නම් ඔයාලට මේක හරියටම practical example එකකින් D for derivative කියලා කියන්නේ අපි කතා කරන compensation එකේ future එක මොකක් වෙයිද අනාගතේ මොකක් වෙයිද මෙහෙම කිව්වම තේරෙයි මම ඉස්සරහට පෙන්නන්නම් ඔය තැනට තේරුම් ගන්න උදාහරණයක් තමයි මේ තියෙන්නේ proportional gain එක කියලා කිව්වේ multiplication factor එක මම කියලා කිව්වා amplification factor එක ඊට පස්සේ I කියලා කිව්වේ historic අපිට historic compensation එක මේ තියෙන්නේ derivative කියලා කියන්නේ future compensation එක. දැනට ඔහොම මතක තියාගන්නකෝ. අපි බලමු මේක කරගෙන යනකොට කොහොමද මේක තේරුම් ගන්න කියන එක. right. එහෙමනම් මේ තියෙන්නේ අපි කතා කරන proportional integral and derivative control එකේ නැත්නම් PID control එක. එතකොට අපි කතා කරන control එක ඇතුලේ අපි parameter තුනක් manage කරනවා proportional integral and derivative. එතකොට ඔයාලා අහලා තියෙන PID control නේ. සමහර ඇප්ලිකේෂන් වල ප්‍රොපෝෂනල් කන්ට්‍රෝලර්ස් විතරක් තියෙනවා. මට එක්සැම්පල්ස් කියාගන්න බෑ මේකට. ඔයාලට ඉස්සරහට යනකොට පෙනෙයි. ප්‍රොපෝෂනල් කන්ට්‍රෝලර්ස් විතරයි තියෙන සමහර ඇප්ලිකේෂන් වල. අපි උදාහරණයක් විදිහට ගත්තොත් error එක 2යි නම් 2 5න් වැඩි කළා තමයි කම්පන්සේට් කරන්නේ. එච්චරයි. ප්‍රොපෝෂනල් කන්ට්‍රෝල් එක. තව සමහර තැන් වල තියෙනවා ප්‍රොපෝෂනල් ප්ලස් ඉන්ටිග්‍රල්. මේ දෙක එකතු කරපු කන්ට්‍රෝලර්ස්. PI කන්ට්‍රෝලර්ස්. ඉතින් PI controllers වලදී අපි කරන්නේ historic compensation එකක් කරනවා amplification එකක් කරනවා වැඩේ කරගෙන යනවා. මේකට උදාහරණයක් ඕනනම් කියන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට ඔය variable speed drives වල එහෙම තියෙන්නේ PI control එකක්. D කියන එක හරි හදිසියෙන් හම්බෙන්නේ. එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් අර පිස්සර කියපු වගේ PID. එතකොට අපිට මේ කතා කරන controllers තුන නම් වෙනම ගන්න පුළුවන්. එහෙම නැත්නම් part එක add කරලා ගන්න පුළුවන්. proportional integral and proportional integral and derivative. මෙන්න මේක තමයි basically PID control එකක් ඇතුලේ තියෙන්නේ. එහෙමනම් අපිට PID control එකක් මම basic එක තමයි PID control එකක් පාවිච්චි කරනවා නම් මේකේ වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන සහ ඊළඟ එක තමයි මෙන්න මෙතන තියෙනවා දැන් අපට gains තුනක් මේකට අපි කියනවා proportional gain P gain මේකට අපි කියනවා integral gain I gain මේකට අපි කියනවා derivative gain parameters තුනක් හම්බුනවා මේකත් මතක තියාගන්න. එතකොට මේ තියෙන අපේ set point එක හරිම important අපි කතා කරන PID control එකකට set point එක හරිම important feedback එක හරිම important ඊට පස්සේ මෙන්න මේ පැරාමීටර් තුන ඉම්පෝර්ටන්ට්. එතකොට කවදාද දවසක ඔයාලා PID control එකක් පාවිච්චි කරන්න යනවා නම් මතක තියාගන්න වැදගත්ම වෙන පැරාමීටර්ස් එහෙම නැත්නම් points තමයි key points තමයි මෙන්න මේ තුන. right. මේ තියෙන අපි අර කතා කරපු proportional gain එක, integral gain එක, එහෙම නැත්නම් derivative term එක, gain එක මේවා වෙනස් වෙන්නේ කොහොමද කියන එක මේ ටික එච්චර ලොකුට උඩට දාගන්න එපා. දැන් අපි ඉස්සරහට යමු. මේක සම්පූර්ණයෙන් ගන්නවම. එතකොට ඔයාලට පේනවා ඇති. එතකොට total මේ control එකේ output එක තමයි මේ තියෙන්නේ. output එක depend වෙන්නේ කවුරුද? මෙන්න මේක අපි කතා කරන parameters උඩ. එතකොට මේ parameters වෙනස් වෙද්දී අපි කතා කරන control loop එක respond කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. මම පෙන්නන්නම් පුංචි දෙයක් මෙන්න මෙතන. මේක තමයි අපි මේ කතා කරන PID control එකේ response chart එක. මේ තියෙන්නේ 1 කියලා කියන්නේ මගේ set point එක. පේනවද? මේක තමයි මගේ set point එක. මේකෙත් මේක කියන්නේ මගේ set point එක. එතකොට ඔයාලට පේනවා ඇති
process variable එක try කරනවා මෙන්න මේ set point එකට ඇවිල්ලා settle වෙන්න. මේ set point එකට ඇවිල්ලා settle වෙන්න try කරනවා. මෙන්න මේ settle වෙන එක අපි කොච්චර quickly කොච්චර smoothly කරනවද කියන එක තමයි අපි මේ PID tuning එකේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට මම මේකට tools කීපයක් දෙන්නම්. මේක තමයි මගේ settle වෙන value එක. එතකොට මේ පොඩි variations වෙලා තියෙනවා. අපිට පේන සමහරක් වෙලාවට variable එක වැඩි පැත්තට ගිහිල්ලා අඩු පැත්තට oscillations ඇවිත් තියෙනවා. මේකට අපි කියනවා oscillations කීපයක් ඇවිත් තියෙනවා. එහෙමනම් මේක තමයි අපි කතා කරන PID control එකේ PID controlling වල loop PID loop එකේ tuning එකේ එහෙම නැත්නම් variables change වෙන විදිය. එතකොට applications වල දන්නවා applications ගැන කියන්න ඕන නැහැ. එතකොට සාමාන්‍යයෙන් PID controllers වල දැන් PID loops වල applications ගොඩක් තියෙනවා. එකක් තමයි temperature controlling, chemical reactors, සමහරකට robot application වල පාවිච්චි කරනවා. robot application විතරක් නෙමෙයි. අද අපි පාවිච්චි කරන mechatronics එහෙම නැත්නම් මේ කතා කරන automation application ගොඩක මෙන්න මේ PIDs පාවිච්චි කරනවා. especially ඔයාලා hobby kits වලට පාවිච්චි කරන robot application වලදී ගොඩක් වෙලාවට මෙන්න මේ බොහොම ගොඩක් තැන්වලදී මෙන්න මේ PIDs පාවිච්චි කරනවා. self balancing robots, line following bots robots, auto balance මේ තියෙන examples ඕන තරම් industrial examples ඕන තරම් තියෙනවා. temperature management, flow management, සමහරක් වෙලාවට tension control වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔයාලා දැකලා ඇති winding unwinding wire drawing machines මේ තැන්වල tension control කරන එක. එහෙම නැත්නම් ස්පීඩ් කන්ට්‍රෝල් කරන එක. සමහරක් වෙලාවට vehicles වල පාවිච්චි කරනවා මේ වගේ PID loops. vehicle එක cruise control කියන්නේ තනිකරම PID control එකක්. එතකොට අපි කතා කරන හැම application එකකම බොහොම smooth controlling එකක් බලාගෙන ඉන්නවා නම් accurate controlling එකක් බලාගෙන ඉන්නවා නම් පාවිච්චි කරන්නේ PID. එතකොට මේක තමයි basic PID කියලා කියන්නේ. මම මේකේ basic පළවෙනි part එක පෙන්නුවේ. right. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වුණා PLC programming. එතකොට PLC programming වලදී මම ඔයාලට කිව්වා මගේ PLC එකේ තිබ්බා මේ තියෙනවා PID loop එකක්. proportional integral control and derivative control loop එකක් තියෙනවා. loop එකක් නෙවෙයි loop කීපයක් තියෙනවා. එතකොට මම ඉස්සෙල්ලා පෙන්නන්න හදන්නේ PID එක අපි අර level එකට තේරුම් ගමු. තේරුම් අරගෙන මෙන්න මේ PID එක අපේ program එකේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා පෙන්නන්න. එතකොට අපේ basic idea එක උනේ PLC එකක් පාවිච්චි කරන එක. එතකොට ඔයාලට බොහොම සරලව හම්බ වෙනවා PID control එකක් මෙතනින් එහාට වැඩ ටික කරගෙන යන්න. එතකොට මේ තියෙන්නේ මගේ PLC එක. මතක තියාගන්න මේ PLC එකේ මගේ පරණ ප්‍රෝග්‍රෑම් එකක් තමයි මම මේ ඕපන් කරලා තියෙන්නේ. මේ PLC එකේ මම මෙතෙන්ට එන්නම්කො මේ PLC එකේ right. okay. මේ PLC එක ගත්තොත් මම බොහොම සරල ප්‍රෝග්‍රෑම් එකක් ගන්නම්. මම මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් ක්ලෝස් කරලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරන්නම්. යා මම මේක ගන්නම්. මේක ලේසි. මේක මගේ පළවෙනිම ප්‍රෝග්‍රෑම් එක. මම ඒක ගන්නම්. මේ PLC එක ගත්තොත් මේ PLC එකට PID එකක් පාවිච්චි කරන්න බෑ. හේතුව මගේ මේ පළවෙනි දවසේ ලියපු ප්‍රෝග්‍රෑම් එක තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක තමයි මම ගත්තේ. මේ PLC එකට PID loop එකකට යන්න බැරි වෙන හේතුවක් තියෙනවා. එකක් තමයි අපිට ෆීල්ඩ් එකෙන් continuous signal pick කරන්න විදිහකුත් නැහැ. ෆීල්ඩ් එකට continuous signal එකක් out කරන්න විදිහකුත් නැහැ කියන්නේ. බොහොම සරලව ගත්තොත් මේ control එකේ analog input output නැහැ. එතකොට අපි මේ control එක පාවිච්චි කරලා PID loop එකක් පාවිච්චි කරනවා නම් practical application එකක් තියෙන්න ඕන. ඒ practical application එකේ තියෙන්න ඕන continuous variable එකක්. එකක් මොකද්ද? feedback එක. අනිත් එක මොකද්ද? අපි කතා කරන process variable එක out කරන point එකක් තියෙනවා. set point එක පැත්තක තියන්න. එහෙම වුණොත් මෙන්න මේ දෙක මෙතන තියෙනවා. එහෙමනම් මතක තියාගන්න PID loop එකක් PID loop එකක් මේක process එකකට සම්බන්ධ කරනවා නම් අනිවාර්යෙන්ම analog input එකක් සහ output එකක් සමහරකට analog output එක අවශ්‍ය වෙන්නේ නැහැ. මම පෙන්නන්නම් ඒක. analog basically හිතන්න analog input එක සහ output එකක් තියෙන්න ඕන කියලා. ඒ නිසා මම පොඩි වැඩක් කරන්න මගේ PLC එකට මම analog input එකකුයි output එකකුයි add කරගන්නම්. මේකේ තියෙන TM3 මෙන්න මේ module එක add කරගත්තා. මේ තියෙන්නේ මම analog input එකකුයි output එකකුයි add කරගත්තා. add කළා මම ඉක්මනට මේක configure කරගන්නම්. මේ තියෙන්නේ මගේ IW1.0 මේක මම configure කරගත්තා. අපි හිතමු 420 වලට right මේක 420 වලට මම තව input එකක් configure කරගමු මේකත් 420 වලට right okay මම ඊට පස්සේ output එකට ගියා output එකත් මම ඉක්මනටම
එක output එකක් configure කරගන්නම් 4 to 20 වලට. එතකොට මේක ඔයාලා දන්න දෙයක්. right. එහෙමනම් මගේ PLC එකට මම analog input දෙකකුයි output එකකුයි connect කරගත්ත minimum අවශ්‍යතාවය තියෙන analog input එකයි output එකයි. right. මම මේක මෙහෙම තියාගෙන මගේ program එකට යනවා. මේක තමයි මගේ program එක. yeah. මේ තියෙන පරණ program එකක් run කරපු පරණ program එකක්. මම මේ පරණ program එකේ මෙතන මේක delete කරලා දැම්මා. ඒකත් එක්කම මෙන්න මේ output එක delete කරලා දැම්මා. right. දැන් මම හදන්නේ PID loop එකක්. එහෙම නැත්නම් PID control එකක්. මේ control එක PID control එකක් කරන්න. මේක PID control එකක් කරනවා නම් මම මේකට add කරන්න ඕන මොකද්ද? PID function block එකක්. PID function block එකක් add කරන්න හරිම ලේසි. ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මෙතන click කරලා operate block එකක්. operate block එක මතකයිනේ operation block එකක්. operation block එකක් enter කරගන්න. operation block එකක් enter කරගත්තා. enter කරගෙන ගියා අපේ expression එකට ගිහිල්ලා click කරන්න මෙතන. click කරපුවම ඔයාලට මේ කතා කරන operation block එක convert කරන්න පුළුවන් functions කීප එකට. මේකේ එක තැනක ඇති PID function එකක් විදිහට මේක convert කරන්න පුළුවන්. LMNOP. yes මේ තියෙන PID. එතකොට මේ function එක insert කරනවා. එතකොට දැන් මොකද උනේ? දැන් මගේ control එක දැන් මගේ තියෙන මෙතන මගේ තියෙන operation block එක PID control එකක් වෙලා. PID control එකක් වෙලා. මේක තමයි මගේ PID loop එක. මේක තමයි මගේ PID control එක. right ඊට පස්සේ මම මෙහෙම තියෙද්දි යනවා මගේ tools වල තියෙනවා PID click කරන්න PID. click කරපු ගමන් ඔයාලට පෙන්නනවා ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් PID controllers ටික. කොහොම කියා පෙන්නනවද? PID controllers පෙන්නනවා 14ක්. PID 0 වල ඉඳලා PID 13 වෙනකම් PID loops එහෙම නැත්නම් PID controllers 14ක් පාවිච්චි කරන්න පුළුවන් මේ control එක ඇතුලේ. මම මේකේ පාවිච්චි කරේ PID 0. මම මේක configure කරනවා. මේක තමයි PID 0. PID 0 වෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන් කැමති එකක් configure කරන්න පුළුවන්. එහෙනම් මම දැන් හදන්නේ මගේ PID control එක configure කරන්න. මේකට අර අපි පළවෙනි ස්ලයිඩ් එකකින් ගත්ත දැනුම හොඳටම ඇති. right. එහෙනම් මම ගියා PID control එකට ගියා not configured කියලා තියෙන්නේ මම ගියා මේක PID මම අනිත් එක පෙන්නන්නම් ඊළඟ දවසේ. PID click කරා. PID click කරපු ගමන් ඔයාලට හම් වෙනවා. ඔයාලට පේනවා මේ කතා කරපු අර මුලින්ම පෙන්නපු PID control එකම තමයි මෙතන process loop එකම process control එකම තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒකේ මොනවද තියෙන්නේ? measurement එක. measurement කියලා කියන්නේ මොකද්ද? feedback එක. මේ මොකද්ද මේ set point එක. මේ මොකද්ද? මේක තමයි PID control එක. මේ මොකද්ද? මේක තමයි මගේ output එක. එහෙමනම් මම මෙන්න මේ highlight වෙච්ච මෙතන මේ error mark වැටිච්ච points ටික program කරන්න ඕන. right. මම මුලින්ම ගියා මම input එක එහෙම නැත්නම් measurement එක program කරන්න ඕන. click කරා. click කරපු ගමන් මගෙන් අහනවා feedback එක මොකක්ද? feedback එක අනිවාර්යයෙන්ම field එකකින් එන feedback එකක් වෙන්න ඕන. feedback එක විදිහට මම set කරනවා මගේ input එකක් තිබ්බ percentage IW1.0 ඔයාලා දකින්න නැති මම program කරගත්ත මගේ analog input එකක්. ඒ analog input එක තමයි feedback signal එක. මේක මෙහෙමම වෙන්න ඕන නෑ. ඕන නම් අපිට පුළුවන් field එකකින් එන signal එකක් අරගෙන මේකේ real value එක අරගෙන real value එක කොහේ හරි save කරලා ඒ real value එක මේකේ measurement point එක කරගන්න. right. මේක තමයි මම ගත්ත raw value එකක් percentage IW1.0 කියලා කියන්නේ field එකකින් ආපු direct signal එක. right. මෙතෙන්දී අපිට දෙන්න පුළුවන් conversion rates, filtering එහෙම නැත්නම් minimum value එක maximum value එක කොච්චර යන්න ඕනද, උඩරම යන්න පුළුවන් කොච්චරද, minimum යන්න පුළුවන් කොච්චරද, ඒත් එක්කම මොනවද අපි කියන්නේ scan rate එක මොකක්ද, alarms දෙන්න ඕනද, minimum low alarm එකක් දෙන්න ඕනද, අපි හිතමු උදාහරණයක් තමයි PID feedback එක low වෙනවා නම් අපිට output එකකින් alarm එකක් ගන්න පුළුවන්, high වෙනවා නම් output එකක් ගන්න පුළුවන්, කැමති නම් මේක program කරන්න පුළුවන්, අත්‍යවශ්‍ය නැහැ. right. මම ඊළඟට ගියා output එකට. මේක තමයි මගේ output එක. මේ output එකේ තියෙනවා reverse forward අපි ඉස්සරහට බලමු ටික. අපි ගියා output එකේ අවශ්‍යතාවය තමයි අපේ output එක අපි හිතමු calculate කරපු out එක ගන්න මගේ analog output එකෙන් QW1.0. QW එකේ 1.0 තමයි මේ ගත්තේ. එතකොට
මේ තියෙන්නේ මගේ output එක. මේකෙත් මට පුළුවන් කැමති විදිහට periods හදන්න ඒකලා මේකේ output එකක් ගන්න. එහෙම නැත්නම් manual mode එකේදී මේක enable කරන්න, disable කරන්න වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපට ඕනනම් මේ output එක disable කරලා දාන්න පුළුවන්, සමහර signal එකක් දීලා ඕනනම් enable කරන්න පුළුවන්, මේ ඕනම දෙයක් කරගෙන යන්න පුළුවන්. එහෙනම් මම පැහැදිලිව input එක on in කරා, output එක on කරා. in කරා. ඊට පස්සේ අපි යනවා PID වලට. PID කියපු ගමන් අපිට තියෙනවා මෙන්න මම අර කියපු මේ තියෙන්නේ මම අර කියපු බේසික් පැරාමීටර් එක. සෙට් පොයින්ට් එක මොකද්ද? දැන් සෙට් පොයින්ට් එක අපිට ඕන නම් මෙතන පර්මනන්ට් වැලියු එකක් විදිහට සෙට් පොයින්ට් එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොහේ හරි වේරියබල් එකකින් මේ සෙට් පොයින්ට් එක ගන්නවා නම් ඒ වේරියබල් එක ලියන්න. උදාහරණයක් තමයි සමහරක් වෙලාවට PID control එකේ සෙට් පොයින්ට් එක වෙලාවෙන් වෙලාවට වෙනස් කරන්න සිද්ධ වෙයි. process එකෙන් process එකට වෙනස් කරන්න වෙයි. එහෙම වුණොත් අපිට මේ කතා කරන සෙට් පොයින්ට් එක වේරියබල් එකක් කියලා තමයි කන්සිඩර් කරන්න වෙන්නේ. එහෙම වුණොත් ඒ වේරියබල් එක තියෙන්නේ කොහෙද? කොහේ හරි තැනක memory word එකක. එහෙම නැත්නම් floating point එකක. මම ලිව්වා මෙතෙන්ට මගේ set point එක ගත්තේ percentage MW100. percentage MW100 කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි කොහේ හරි තියෙන variable එකක් මේ variable එක මේ කතා කරන register එකේ තමයි අපි කතා කරන set point එක තියෙන්නේ. right. ඊට පස්සේ control type එක PID කියලා දැම්ම මේකේ තියෙනවා තව ගොඩක් දේවල් දැන් PID තියෙනවා PI තියෙනවා මම PID කියලා ගත්තා derivative කියලා ගත්තා ඕනනම් PI වෙන්නත් පුළුවන් ඊට පස්සේ මට තියෙනවා මෙන්න මෙතන අර අපි කතා කරමු parameters ටික මොනවද proportional gain එක integral gain එක නැත්නම් අපි කියන මේ integral time එක කියලා මේ තියෙන derivative time එක right මම දැනට basically කරන්නේ මේකට එකක් දැම්මා integral වලටත් එකක් දැම්මා derivative වලට එකක් දැම්මා. හේතුව මේවා බිඳුව තියන්න බෑ. ඒ නිසා මම තුනටම එක එක දැම්මා. මේක ඇති දැනට හොඳටම පස්සේ අවශ්‍ය වුණොත් requirement එකක් තිබ්බොත් වෙනස් කරගමු. මෙතෙන්ටත් මම මේ time එකටත් එකක් දැම්මා. මේ minimum requirement දැන් දාලා මේක apply කරගත්තා. right. මගේ PID configuration එක ඉවරයි. අපේ මගේ ප්‍රෝග්‍රෑම් එකට PID control එකක් එහෙම නැත්නම් PID loop එකක් insert කරලා ඉවරයි. එතකොට තවත් ඔයාලට 12ක් තියෙනවා තව 13ක් තව ඉතුරු වෙලා තියෙනවා 14ක් මම කිව්වා තියෙනවා කියලා. තව 13ක් තියෙන දාගන්න පුළුවන්. අවශ්‍ය ඇප්ලිකේෂන් එකකට. අපි හිතමු උදාහරණයක් තමයි මේ පෙන්නුවේ අපි කොහේ හරි තියෙන valve එකක valve position එක නැත්නම් valve එකේ opening or closing position එක තමයි මේ control කරේ. එහෙම නැත්නම් අපි second valve එකක් තියෙනවා නම් ඒ valve එකට වෙනම PID එකක් ලියමු. එතකොට ප්‍රෝග්‍රෑමින් හරිම ලේසි. මෙච්චරයි ප්‍රෝග්‍රෑම් එකක් විතර කියන්න තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එකේදී මට කියලා දෙන්න ඕන දේවල් ටික මම බේසිකලි කියලා දී ඉවරයි. ඒක තමයි මම කව PID control එකක් කියන්නේ මෙන්න මේක. ඒකේ තියෙනවා proportional integral and derivative කියලා මේ පැරාමීටර් තුනක්. ඒ පැරාමීටර් තුන මගේ PLC එකේ මෙන්න මෙතන තමයි ඇඩ් කරන්නේ. මෙතනින් එහාට කිසි ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන් මේක කම්පයිල් කරන්න කම්පයිල් කරපු ගමන් error එකක් තියෙනවා. හේතුව මේ PID 0 වෙන්න ඕනේ මෙයා. මේ මෙතන මෙයා අරගෙන නැහැ. මේක PID 0 කරමු. right. දැන් හරියනවා. yes. ප්‍රෝග්‍රෑම් එක කම්පයිල් කරලා ඉවරයි. ප්‍රෝග්‍රෑම් එකේ වැඩේ ඉවරයි. දැන් මෙතන නෙමෙයි ඇත්තටම මේ PID වල හරිම කතන්දරේ තියෙන්නේ. ඒක තමයි මෙන්න මේ කතා කරන proportional integral and derivative PID කියන parameters තුන කොහොමද tune up කරගන්නේ system එකකට. මම next week එකේ පෙන්නන්න හදන්නේ එහෙම තමයි. මොකද මට දැනට මෙතන කියන්නේ මේ මේකේ part එකක් තියෙනවා තව කියන්න ඕන part එකක් තියෙනවා. ඒ කියන්න ඕන part එකත් එක්ක මම ලබන සතියේ පුංචි process එකක් හදාගන්නවා මේකට. හදාගෙන අපි real process එකක බලමු මේ parameters වෙනස් කරලා කොහොමද මේක එහෙම වෙන්නේ කියලා. එතකොට ඔයාලා PID පාවිච්චි කරන්න හදනවා නම් process එක ගැන හොඳ knowledge එකක් තියෙනවා. මොන වගේ process එකකටද මේක පාවිච්චි කරන්න හදන්නේ? process එක vary වෙන්නේ කොහොමද? මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මෙතනින් එහාට මේක program එකේ ලිව්වා වගේම මෙතනින් එහාට මේක tune up කරගන්න. එහෙම නැත්නම් මේක apply කරගන්න මේ PID මේ loop එක apply කරගන්න දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ parameter තුන ගැන හිතන්න මේ අවශ්‍ය process එකේ. right? එහෙම නොවුනොත් මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. මම ඒකට පුංචි tool එකක් දෙන්නම් සහ සතියක් ඔයාලට කල් දෙනවා. ඒ කල් දෙන්නේ බොහොම සීරුමාරු කළා මෙන්න මේ parameter තුන process එකක වෙනස් කරලා බලන්න මේ parameter තුන වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒකෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න
අපි කතා කරන පැරාමීටර් තුන එහෙම යද්දී අපේ process එකට සිද්ධ වෙන්න පුළුවන් දේවල් මොනවද කියන එක. දැන් උදාහරණයක් තමයි සමහර වෙලාවට මට කෝල්ස් එනවා අපි මේ PID එක ටියුන් අප් කරනවා සෙට් කරගන්න බෑ මේක හරියටම ටියුන් අප් වෙන්නේ නැහැ. එහෙම කිව්වම වලට ලොකුට අයිඩියා එකක් නැති වෙයි සමහරක් වෙලාවට. ඇත්තටම process එකකට මේක ලියන්න ගියාම පැහැදිලිව පේනවා ඇති මේක හරියම ලේසි on off control එකෙන් තිබුණා ලේසි කියලා තේරෙනවා ඇති. හැබැයි මොකද proportional integral and derivative parameter තුනක් තියෙනවා වෙනස් කරන්න. මේ parameter තුන වෙනස් කරන්නේ කොහොමද? මේක තේරුම් ගන්න පුළුවන්ද? මෙන්න මේ discipline එක හදා ගන්නවා. එහෙනම් මම දැන් ඊළඟට පෙන්වන්න හදන්නේ තව tool එකක්. මේක ඔයාලට online කරන්න පුළුවන් වැඩක්. මේකේ මේ තියෙන පුංචි මේ ටෙස්ට් ලූප් එකක් මම ගන්නම් ඔයාලට පෙන්නන්නම් ඉස්සෙල්ලා. මම මේකේ link එක ගෙවන්නම් ඔයාලට. එතකොට මේ තියෙන්නේ මම online tool එකක් ගත්තා. online PID simulator එකක් ගත්තා. online PID simulator එකක් ගත්තා. මේකේ මම වැඩ ටික පෙන්නන්නම්. මේකේ link එකත් මම ඔයාලට එවන්නම්. ඔයාලා දැන් කරන්න ඕන මොකක්ද දන්නවද? මෙන්න මේක අරගෙන මෙන්න මේ input output පොඩ්ඩක් සීරු මාරු කරලා බලන්න. එතකොට දැන් ඉස්සෙල්ලා මේක පේනවා ඇති හැමෝටම. මම ඉස්සෙල්ලා පෙන්නන්නකෝ මොකද්ද මේකේ තියෙන්නේ කියන එක. මේකේ තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා උඩම. ඒ කියන්නේ මේ අපි කතා කරන උඩම පෙන්නලා තියෙනවා පොඩි waves කීපයක්. එතකොට මේකේ තියෙනවා control input red color වලින් වෙනස් වෙන control input blue color වලින් තියෙන control set point මේ තියෙන set point එක control output කියන එක තමයි මෙන්න මේ green color වලින් තියෙන්නේ. right ඔයාලට නිකමට බැලුවොත් පේනවා ඇති red color එකයි green color එකයි නිකන් එකකට එකක් විරුද්ධ පැත්තට යන්නේ. red green එක අඩු වෙගෙන යනකොට red එක වැඩි වෙනවා. පේනවනේ නිකන් ඒ දෙක invert වෙච්ච එකක්. ඒ කියන්නේ එකකට වෙනස් වෙච්ච දෙයක්. ඒ කියන්නේ control output එකයි control input එකයි තමයි තියෙන්නේ. ඉතින් අපිට ගොඩාක් වෙලාවට වැදගත් වෙන්නේ control output එක. control output එක. එතකොට ඔයාලා පැහැදිලි දෙන්නේ control එකේ output එකයි control එකේ input එකයි සමපාත වුණා කියලා කියන්නේ මොකද්ද? error එක 0 වුණා කියන එක. error එක 0 වුණා. එතකොට error එක 0 වෙනවද කියන එක බලන්න තමයි තියෙන්නේ. දැන් ඇත්තටම ඔයාලට පේනවා ඉතින් මේ අවස්ථාවේ මේ තියෙන නවත්තපු තැන ගත්තොත් මම මෙතන තියෙන error එක 0 වෙන්නේ නැහැ නේ. error එක 0 වෙච්ච වෙලාවක් තිබ්බ හැබැයි ඒක තිබ්බේ නැහැ. ටක් ගාලා වෙනස් වෙලා තියෙනවා. පේනවද? ඒ කියන්නේ output එකයි input එකයි සමපාත වෙච්ච වෙලාව තමයි error එක 0 වෙච්ච වෙලාව. right. okay. අපි බලමු මේක ඉස්සරහට. ඊට පස්සේ අපි ගියා මෙතෙන්ට. මෙන්න මෙතන තියෙනවා important point එකක්. මේක තමයි අපි loop එකේ start කරන්නේ. මේක දැනට තියන්න. මේකෙන් stop කරන්න පුළුවන්. PID is on. අනිත් එක auto tune off එකේ තියාගන්න. මෙන්න මේ setting ටික as it is. මේකේ තිබිච්ච basic setup එක තමයි මේ තියෙන්නේ. වෙනසක් කරලා නැහැ. අපි ඕනනම් වෙනසක් කරලා බලමු. ඊළඟට process example sinus කියන එක මේක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. මම පොඩ්ඩක් පොඩි වෙනසක් කරලා තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු මේක වෙනස් කරන විදිහ. ඊට පස්සේ මේක තමයි set point එක. පේනවා තියෙන්නේ මෙන්න මේ බාර් එක මේක තමයි set point එක. ඒතර මම මේ online tool එක ගත්තේ මේ tool එක ගත්තේ වෙන මොකටවත් නෙවෙයි. මේ PID කියන එක තේරුම් ගන්න ඕන. මොකද්ද මේකේ වෙන්නේ? මේ පැරාමීටර් තුනට මොකද වෙන්නේ? මේ පැරාමීටර් තුනත් එක්ක සෙල්ලම් කරනකොට මේකේ output එකට මොකද වෙන්නේ? input එකට මොකද වෙන්නේ කියලා feel වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි ගිහිල්ලා මේක ගිහිලා process එකේ අතරින්න පුළුවන්. right. okay. මේ තියෙන set point එක. මම මේක set point එක හදන්නම්. okay. set point එක 50ට හදලා තියෙනවා. ඕනනම් මට මේ බාර් එක slide කරලා කැමති ගන්නට හදා ගන්න පුළුවන්. මම හදන 100කට. set point එක 100ක් කරා. right. 100. ඊට පස්සේ noise එක 0 තියාගන්න. noise එක වෙනස් කරන්න එපා. noise එක වෙනස් කරන්න ඕන විදිහ පෙන්නනම පස්සේ noise එක 0 තියාගමු. ඊට පස්සේ ආවා proportional gain එකට. මේ තියෙනවා KP, KI, KD. එතකොට integral gain එකයි derivative gain එකයි දෙකම 0 තියාගන්න. මේක time නෙමෙයි තියෙන්නේ gain එක. integral gain එකයි derivative gain එකයි දෙකම 0 තියාගන්න. proportional gain එක අපි අරගෙන යමු එකකට. අරගෙන ආවා proportional gain එක එකකට. right. මේ වගේ set කරගත්තා. එහෙනම් අපේ set point එක 100යි proportional gain එක 1යි අනිත් ඔක්කොම gain 0. මෙච්චරයි. එහෙනම් basic setup එක තිබ්බා. මම කරන්නේ මේ process loop එක start කරා. ඔයාලට පේනවද වෙන දේ? උඩ පැත්තේ පේනවද red එතකොට අපි කතා කරන red සහ green waveform දෙක fluctuate වෙන විදිය. set point එක තමයි blue color වලින් තියෙන්නේ. green color වලින් තිබ්බේ control output එක. red වලින් තියෙන්නේ control input එක. පේනව නේද? දැන් input එක output එක අපි output එක විතර ගමු. output එක vary කළා try කරනවා අන්න අර set point එකට එන්න. වැඩි වෙනකොට අඩු වෙනවා. බලන්න ටිකක් කරලා යනකොට මේක stable වෙයි. දැන් ටික stable වෙන්න යනවා.
ඉතින් මේක අපිට මේ එක්ස්පෙරිමන්ට් එකක් නිසා හොඳයි. මේක ටිකක් වෙලා ගිහලා සෙටල් වෙයි. හැබැයි ඇත්තම ප්‍රොසෙස් එක වුණොත් අපි බලාගෙන ඉන්න ප්‍රොසෙස් එකේ පම්ප් එකක් වුණොත් පම්ප් එකේ ස්පීඩ් එක අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා. හීටර් එකක් වුණොත් හීටර් එකේ ටෙම්පරේචර් එක වැඩි වෙනවා අඩු වෙනවා. මොකද try කරනවා බැලන්ස් කරගන්න. මම පොඩ්ඩකට ගේන් එක වෙනස් කරන්නද? මම මෙහෙම තියලා ගේන් එක චුට්ටක් අඩු කරන්න. අපි බලමු ගේන් එක අඩු කරලා ටික අඩු කරගෙන යනවා බලමු. ඔන්න ටික ටික ගේන් එක අඩු කරනකොට අර ඇම්ප්ලිෆිකේෂන් ෆැක්ටර් එක අඩු කරනකොට පේනවද ටිකක් පොඩ්ඩක් ස්මූත් වුණා වැඩි. අපි අනිත් පැරාමීටර් දෙක කොහොම තියන්නේ? බලමු මෙදින try කරනවා සෙටල් වෙන්න. කාලෙත් එක්ක. right? මෙහෙම ගිහිල්ලා ඉතින් මේක බලන් ඉන්න වෙනවා සෑහෙන වෙලාවක් right? මම තව ටිකක් අඩු කරන්නම් බලන්න. right. හැබැයි තාම බැරි වුණා මට මෙන්න මෙතෙන්ට එන්න. කොහෙටද? සෙට් පොයින්ට් එකට එන්න බැරි වුණා. පේනවද? ප්‍රොසෙස් අවුට්පුට් එක තාම තියෙන්නේ අපි කතා කරන සෙට් පොයින්ට් එකට වඩා පල්ලෙහාන්. අපිට පේනවා PID ලූප් එකේ PID කන්ට්‍රෝල් එකේ අවුට්පුට් එක චේන්ජ් වෙනවා. හැබැයි අපිට ඕන ෆ්ලෝ රේට් එක ගන්න බැරි වුණා. මේක ඇත්තටම හොඳම එක්ස්පීරියන්ස් එක තමයි පම්ප් එකක් නම්. පම්ප් එකක් නම් ඔයාලට පෙනේ පම්ප් එකේ ෆ්ලෝ රේට් එක වැඩි වෙන ස්පීඩ් එක වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. මේ මට එන කම්ප්ලේන් මේ විදිහට මෙතන තියෙනවා. එතකොට දැන් මේකට මොකද කරන්නේ? පැරාමීටර් වෙනස් කරන්න. ඊට කලින් අපි try කරමු proportional gain එක වෙනස් කරලා proportional gain එක වෙනස් කරලා මෙන්න මේක settle කරගන්න පුළුවන්ද බලන්න ටිකක්. මේක බොහොම හිමින් සීරුමාරු කරගන්න වෙනවා. right? මම පෙන්නන්නම් ඔයාලට පොඩි. අපි හිතමු 8 6 8 7 8 9 9 කියලා 0.9 වල තිබ්බා. දැන් proportional gain එක 0.9 වල තියෙනවා. හරි. මුකුත් කරන්න එපා. දැන් අපි හිතමු මේක ප්‍රොපෝෂනල් කන්ට්‍රෝල් එකක් විතරයි. ඒතකොට මේ ප්‍රොපෝෂනල් කන්ට්‍රෝල් එකේ P එක වෙනස් කරලා තියෙනවා 0.9 වලට. ඒක තමයි ගේන් එක. ඒක තමයි ෆැක්ටර් එක. right. මම මෙහෙම තියෙද්දි මෙන්න මේ සෙට් පොයින්ට් එක කියනවා මට එක සැරේටම කියනවා ස්පීඩ් එක අඩු කරන්න ඕන. සෙට් පොයින්ට් එක අරන් ආව 50ට. මම සෙට් පොයින්ට් එක 50ට අරන් එනවා. පේනවද? ඔයාලට පේනවා බ්ලූ එක පල්ලෙහාට ආවා. පේනවනේ බ්ලූ එක පල්ලෙහාට ආවා කියලා කියන්නේ සෙට් පොයින්ට් එක පල්ලෙහාට ආවා. බ්ලූ එක පල්ලෙහාට ආවම පේනවද ග්‍රීන් ලයින් එක ටික ලං වෙනවා. පේනවද? ටික ලං වෙනවා. මම සෙට් පොයින්ට් එක වෙනස් කරා. එයාට රෙස්පොන්ඩ් කරන ටික වෙලාවක් ගිහින් තියෙන හැබැයි ටික ලං වෙනවා. ඕනනම් ගේන් එක වැඩි කරලත් බලන්න පුළුවන් චුට්ටක්. right. right. අපි හිතමු එකේ 0.9 පේනවද? දැන් නම් ග්‍රීන් එක ටික අරකට එක ටච් වෙලා යන බ්ලූ ලයින් එකත් එක්ක ටච් වෙලා යන්නේ පේනවනේ. බ්ලූ එකත් එක්ක ටිකක් වෙලා ගිහලා සෙටල් වෙයි. දැන් ඔයාලා බලන්න මේක නම් ඇක්චුවල් ප්‍රොසෙස් එක. මේක ඇක්චුවල් ප්‍රොසෙස් එක නම් අපි මේ පැරාමීටර් වෙනස් කරගන්නකම් විඳින්න තියෙන දුකක් පේනව නේද? සෑහෙන මේකත් එක්ක වැඩ කරන්න ඕන. මේකත් එක්ක සෑහෙන වැඩ කළා මෙන්න මේ පැරාමීටර් ගැන තේරුම් ගන්න ඕන. right. මම මෙහෙම තියෙද්දි මට තේරුණා මේක මේ යන විදිය. මම එතකොට මෙහෙම තියෙද්දි චුට්ටක් i එක විතරක් වෙනස් කරලා බලමු. බලමු i එක වෙනස් කරලා. i එක ටික වැඩි කරලා මොකද වෙන්නේ රෙස්පොන්ඩ් එක කියලා. ග්‍රීන් ලයින් එක තමයි මට ග්‍රීන් ලයින් එක තමයි වැදගත්. පේනවද දැන් ග්‍රීන් ලයින් එක බ්ලූ ලයින් එකට වඩා උඩින් යන්න ගත්ත නේද? ඒ කියන්නේ ඉන්ටිග්‍රේට් ගේන් එකෙන් මොකද කරේ? මේ rate of change of වෙනස් වෙන රේන්ජ් එක. ඒ කියන්නේ ඇන්ගල් එක වෙනස් කරා. මම අඩයක් අඩු කරන්න. ඉන්ටිග්‍රේට් ගේන් එක 0.1ක් කරා. දැන් මේක දැන් අපි කියන මේකට ඕවර්ෂූට් එකක් වෙලා. ඒ කියන්නේ සෙට් පොයින්ට් එකට වඩා උඩට ගිහිල්ලා තියෙනවා ග්‍රීන් ලයින් එක. right? හරි. අපි ඔහොම තියෙද්දි දැන් මේක තමයි දැන් මේ කන්ට්‍රෝලින් එකේ දැන් තියෙන විදිහ. අපි මෙහෙම තියෙද්දි අරගෙන ගියා සෙට් පොයින්ට් එක ආපහු 100කට.
ඔන්න බලන්න රෙස්පොන්ඩ් කරන විදිය සෙට් පොයින්ට් එක 100කට අරගෙන ගියොත් පේනවාද සෙට් පොයින්ට් එක වැඩි කරපු ගමන් අපි බලමු අපේ ලූප් එක නැත්නම් අපේ කන්ට්‍රෝල් එක දැන් මේකේ ස්මූත් කන්ට්‍රෝල් එකක්ද වෙලා තියෙන්නේ නැහැ. තාම මේක හරියට ස්මූත් වෙලා නැහැ. හේතුව අපි මේකේ I එක වෙනස් කරලා තියෙන්නේ P එක වෙනස් කරලා තියෙන්නේ. එහෙනම් අපි දැන් ටික මේක හදා ගන්න ප්‍රොපෝෂනල් ඉන්ටිග්‍රල් මේ දෙකකින් විතරක් PI වලින් ගොඩක් වෙලාට කරන්න පුළුවන් මේ වැඩේ. එහෙනම් අපි ආපහු සරක් මෙහෙම තියද්දි ප්‍රොපෝෂනල් ගේන් එක චුට්ටක් අඩු කරලා බලමු. මේ බොහොම සීරු මාරු කරලා ගන්න වැඩක්. ඒකට ඔයාලා තේරුම් ගන්න PID ලූප් එකක් ටියුන් අප් කරන්න කොච්චර දුකක් විඳින්න ඕනද කියන එක. සෑහෙන මහන්සි වෙන්න ඕන. මෙන්න මේක මේ හිතන්න එපා මේ ප්‍රෝග්‍රෑම් එක ලූප් එක දැම්ම වැඩේ හරි ඔන්න දුන්නා වැඩේ ඉවරයි කියලා හිතන්න එපා. මේක ටියුන් අප් කරගන්න සෑහෙන දුකක් විඳින්න ඕන. මොකද දැන් මම මේ පෙන්වලා තියෙන එක ප්‍රොසෙස් එකකට තව තප්පර ගානකින් ප්‍රොසෙස් එක වෙනස් වෙච්ච ගමන් මේක වෙනස් වෙනවා. අපි දැන් ප්‍රොසෙස් එක වෙනස් කරොත් වෙනස් වෙන්න පුළුවන් මැටීරියල් එක වෙනස් කරොත් මේකේ රෙස්පොන්ඩ් එක වෙනස් වෙන්න පුළුවන්. සෙට් පොයින්ට් එක වෙනස් කරොත් අපි බලන්න ඕන සෙට් පොයින්ට් එකට හරියට රෙස්පොන්ඩ් කරනවද? හරි මෙහෙම තියෙද්දි මම සෙට් පොයින්ට් එක අරගෙන ආවා අපව 50ට. මම මේ වෙනස් කරලා බලන්නේ මේ සෙට් පොයින්ට් එක වෙනස් වුණාම මේක මේ හරියට දැන් සෙට් පොයින්ට් එක පේනවද? සෙට් පොයින්ට් එක ඔන්න වැඩි වෙලා තියෙන්නේ. සෙට් පොයින්ට් එක අපව 50ට සුළු අඩු වෙලා තියෙන්නේ. සෙට් පොයින්ට් එක 50ට අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඇත්තම ප්‍රොසෙස් අවුට්පුට් එක තියෙන්නේ කොහෙද? සෙට් පොයින්ට් එකට වඩා සෑහෙන දුරින්. මම ටංගල ඉන්ටිග්‍රේල් ගේන් එක අඩු කරලා බලන්නම්. මේක මම දන්නවා පැහැදිලිවම ඔයාලට මේක එපා වෙයි. මොකද මේකට සූත්‍රයක් නැද්ද? මේකට වෙන මෙතඩ් එකක් නැද්ද? මේකට බැරිද සාධාරණ සිටින්ග්ස් ඉන්න? කවදාකවත් බෑ. මේ සිටින් එක හදන්න ගිහිල්ලා කරලා බලන්න. හරියටම මේක රෙස්පොන්ඩ් වෙන්න ඕන. රයිට්. එහෙමනම් මෙන්න මේ වැඩේ හරියටම ප්ලෑන් වෙන්න ඕන. මේ ප්‍රොපෝෂනල් ගේන් එක ඇත්තටම වැඩි වෙලා තියෙන. ඒ කියන්නේ ඇම්ප්ලිෆිකේෂන් ෆැක්ටර් එක වැඩි වෙලා තියෙන. මේක ටිකක් අඩු කරගත්තොත් සමහරක් වෙලාවට අපිට මේකට උත්තරයක් හොයාගන්න පුළුවන්. එතකොට පැරාමීටර් තුනම ගන්න එපා. try කරන්න ප්‍රොපෝෂනල් ගේන් එකකින් ගන්න. ඔයාලට පේනවා ඉතින් ඔයාලට මම ඉස්සෙල්ලත් පෙන්නුවා මේ ප්‍රොපෝෂනල් ගේන් එක වැඩි වුණොත් වෙන විදිය. එතකොට ඒ කියන්නේ ගේන් එක වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙයා try කරනවා පුළුවන් තරම් ඉක්මනට මේක කම්පන්සේට් කරන්න. amount එක වැඩි. amount එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? oscillations හැදෙන්න පුළුවන් වුණා බලන්න. දැනටත් පේනද ටික ටික oscillations එනවා කියලා. පේනව නේද? ටික ටික oscillation ආවා. oscillation එනවා කියලා කියන්නේ ඇයි? මේක ඕවර්ෂූට් වෙලා කියන්නේ සෙට් පොයින්ට් එකකින් උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා උඩට යනවා පල්ලෙහාට එනවා. මේ ප්‍රැක්ටිකලි අත්විඳින්න පුළුවන් රියල් සිස්ටම් එකක. මම ඒක තමයි කිව්වේ මේකට මම පාර්ට් දෙකක් ගන්න. එතකොට මේ ලූප් එක මම මේ සෝරි මේ ලින්ක් එක මම එවන්නම් ඔයාලට. මේ ලින්ක් එක අරගෙන මේ ලින්ක් එකේ බලන්න මේ ලින්ක් එකත් එක්ක සෙල්ලම් කරලා බලන්න වෙන මුකුත් නෙමෙයි. ප්‍රොපෝෂනල් ගේන් එකයි ඉන්ටිග්‍රල් ගේන් එකයි වෙනස් කරලා පළවෙනි වතාවට මේක කරනවා කියලා හිතාගෙන බලන්න. අපිට වෙන එක්ස්පීරියන්ස් නැහැ. එතකොට අපි ඉස්සෙල්ලා කරන්නේ ප්‍රොපෝෂනල් ගේන් එක සෙට් කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. අපි හිතමු 0.9 වලට. 0.9 වලට සෙට් කරලා බලනවා අර ග්‍රීන් ලයින් එක, බ්ලූ ලයින් එක කිට්ටුවට යනවාද? කොහොමද යන්නේ? වෙනස් කරලා බලන්න පොඩ දශමෙන් දශම වෙනස් කරලා බලන්න මේකේ progress එකක් තියෙනවද? set point එක තමයි blue line එක. blue line එකයි green line එකයි සමපාත වෙනා නම් සමපාත වෙලා වැඩ කරනවා නම් ඒක තමයි වෙන්න ඕන ඇත්තටම. එහෙමනම් මේ වැඩේ කරගෙන යන්න මේකෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ අතරේ මම සපෝට් එකක් දෙන්නම් මැදදී. මේක try කරන්න හැමෝම try කරලා බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් PLC එකේ PLC එකෙත් මේ වැඩේම තමයි. අපි ඊළඟ දවසේ PLC එක process එකකට actual process එකට මේක ලියනවා. ලියලා මෙන්න මේ part එකම එතන බලනවා. එතකොට ඊළඟ දවස් අපි මේක බලනකොට ඔයාලට experience එකක් ඇවිත් තියෙනවා. ඔයාලා දන්නවා P වෙනස් කරොත් I වෙනස් කරොත් D වෙනස් කරොත් මොනවද වෙනස් වෙන්නේ කියන එක. මේක එක සැරේට කරන්න යන්න එපා. I D දෙක 0 තියාගන්න. P පොඩ වෙනස් කරලා බලන්න. oscillations එනවද ටිකක් වෙලා බලාගෙන ඉන්න quickly මේක වෙන එකක් නෑ. ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට තේරෙනවා මේක settle වෙනවද කියන එක. එතකොට මම මේ පෙන්වන්න ගත්ත ඊළඟ එක තමයි මෙන්න මේ කතා කරන process sample time මෙන්න මේ sample timing කියන එක. මේක වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් කරොත් මේ තේරෙනව නේද මේක මේ ටිකක් ස්පීඩ් අප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් කරගන්න පුළුවන්.
set point එක මම පොඩ්ඩක් පල්ලෙහාට නම් පෙන්නන්න බලමු. set point එක වෙනස් කරපුවම මම අපර oscillation ටික අර විදිහටම ආවා. right? මේ මෙතනින් පුළුවන් මේ motor speed එක වෙනස් කරන්න process example එක මේ motor speed එක වෙනස් කරගන්න පුළුවන් මෙතනදී. වෙනව නේද? වෙනස් කරපු ගමන් අපවසලයක් set වෙන්න try කරනවා. හැබැයි පේනව නේද? ඔයාලගේ set point එකට වඩා උඩින් තමයි operate වෙන්නේ දැන්. මේක නෙමෙයි continuous control එකක් කියලා කියන්නේ. continuous control එකේදී මෙන්න මේ green line එක coincide වෙන්න ඕන සමපාත වෙන්න ඕන blue line එකත් එක්ක එන output එක set point එකේ touch වෙලා යන්න ඕන continuously. right? මම අර පෙන්නපු presentation එක ගත්තොත් presentation එකේ පෙන්නපු සිද්ධිය තමයි මේ සිද්ධ වෙන්නේ. මොකක්ද ඒ සිද්ධිය? මෙන්න මේක තමයි වෙන්නේ. මෙන්න මේක තමයි set point එක. එතකොට අපි කතා කරන අපේ loop එක එක්ක පල්ලෙහෙන් යන්නේ එක්ක උඩින් යන්නේ. මෙන්න මේකට අවශ්‍ය gains තමයි මේ තියෙන මම example එකක් තමයි මේ දෙන්නේ. kp is equal to proportional gain 1 integral gain 1 derivative gain 1 වුණොත් වැඩ කරන විදිය. මේක settle වෙන්න කොච්චර වෙලාවක් යනවද ගිහිල්ලා settle වෙයි වෙලාවක. මේ වෙලාව වෙනකම් බලන් ඉන්න පුළුවන් process එක. බෑ අපිට ඇත්තටම process එක අවශ්‍ය වෙන්නේ start point එකේ ඉඳලා ඇවිල්ලා මෙන්න මෙතෙන්ට coincide වෙනවා. මේකට තමයි PID tuning කියලා කියන්නේ. ඒතකොට PID tuning එක කරලා දෙන්න කවුරුවත් නැහැ. tools නැහැ. applications නැහැ. තමන්ම system එකත් එක්ක වැඩ කරලා තනියෙන් ඉගෙන ගන්න ඕන. කරපු අය ඇති, කරපු අය දන්නවා ඒකේ තියෙන අමාරුකම. එතකොට මෙන්න මේ ටික හරියටම study කරන්න මම මේකේ අවශ්‍ය දේවල් ටික දෙන්නම්. එතකොට අද දවසේ මට ඔයාලට පෙන්වන්න ඕන කරලා තිබ්බේ මෙන්න මේ දේවල් ටික. එහෙමනම් බොහොම සරලව බලන්න PID loop එකක් add කරන්නේ කොහොමද කියන එක PLC එකට ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මෙන්න මේ tool එක පාවිච්චි කරලා parameter ටික එහෙම හිකලා බලන්න. අපිට පුළුවන් ද අපි කතා කරන range එක ඇතුලේ මේ parameter ටික තියාගන්න. right? එහෙමනම් ඒ වැඩේ කරගෙන next week එකේ ඉන්න අපි next week එකේ real time application එකකට මෙන්න මේක අපි අර පාවිච්චි කරපු loop එක පාවිච්චි කරනවා loop එක පාවිච්චි කරලා බලනවා video camera එක on කරලා බලමු අපි මම ඒකට process එකක් හදලා තියන්නම් අපිට හදලා දෙන්න තියෙන එකක් process එකක් මට මම ඒ process එක පාවිච්චි කරන්නම් ඒ process එක පාවිච්චි කරලා බලමු PLC එක පාවිච්චි කරලා PLC එකේ මෙන්න මේක plot කරන්න පුළුවන්ද කියලා right එහෙනම් අද දවසට මම කතා කරන දේවල් ටික මෙතනින් ඉවරයි ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන් ඒකත් එක්ක මොනවා හරි වෙන අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න මම මේ tools එක වලට අනිවාර්යයෙන්ම share කරන්නම් දැන්